හරි අපි පහුගිය අවුරුද්ද දැන් වල ප්‍රශ්න පත්‍ර කතා කරපු හින්දා මම හිතුවේ අලුත් පේපර් එකකින් පටන් ගමු කියලා. හරි තාම මැසේජ් එක මම හිතන්නේ ගිහිල්ලා නැහැ අපි බදාදට shift කරා ක්ලාස් එක කියන එක. ඉතින් අදට මම ඉංග්‍රීසි සිංහල දෙක එකට කරනවා. ඉංග්‍රීසි සිංහල මීඩියම් දෙකම එකට කරනවා. සාමාන්‍යයෙන් අපි වෙන වෙනම තමයි කරන්නේ. දැන් ලබන සතියේ කොහොමත් ඔයගලන්ට ක්‍රිස්මස් නිවාඩුව හම්බ වෙන හින්දා ජනවාරි ඉඳන් අපි බැලුවේ බදාදම කරගෙන යන්න පාටිසිපේෂන් එක අනුව බලමු ඉංග්‍රීසි සිංහල දෙකම එකට කරනවද නැත්නම් වෙන වෙනම කරනවද කියන එක. මේක සහභාගීත්වය අනුව බලමු. මම ඕගොල්ලෝ හින්දා තමයි මම කිව්වේ මම මේක අමතරව තව ටිකක් කරනවායි කියන එක. මොකද නැත්නම් දැන් මේ වෙද්දි ඉවර කරන්න කාලය හොඳටම හරි. හරි අලුත් පේපර් එකක් කියන්නේ මේක ඇත්තටම ටිකක් පරණ පේපර් එකක්. අලුත් පේපර් එකක් කියන්නේ මම කලින් හදපු පේපර් එකක් ගොඩක්. හැබැයි මේක ටාගට් කරලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ එක්සැමිනේෂන් එකේ ක්වෙස්චන්ම තමයි. මුල් ක්වෙස්චන් 6 මම සිංහල මීඩියම් කරන දරුවන්ට විතරක් සිංහලෙන් කියන්නම්. අනිත් අයට තේරුම් ගන්න පුළුවන් මුල් ක්වෙස්චන්ස් 6. පළවෙනිට අහනවා BCD නැත්නම් BCD වලින් ලියන්න කියලා 82. මතක තියාගන්න මම ඔයාලට වෙලාව දෙනවා ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න වලට උත්තර ලියන්න. මේ කියලා දුන්නාට පස්සේ ඉස්සලම කියන්නේ BCD වලින් ලියන්න 82. ඊළඟට තියෙනවා palm top computer එකක අයිති වන්නේ මොනකටද කියලා අහනවා මේ වගේ. පළවෙනි පරම්පරාවටද හතරවන පරම්පරාවටද මිනි කම්පියුටර්ද මයික්‍රෝ කම්පියුටර්ද කියලා අහනවා. ඒ දෙවෙනි එක. තුන්වෙනි එක JPG වලින් JPG කියන එක්ස්ටෙන්ෂන් එකෙන් මොන වර්ගයේ ෆයිල් එකක්ද පෙන්වන්නේ කියලා අහනවා. ලේසි ප්‍රශ්නයක්. ඊළඟට TXT එක්ස්ටෙන්ෂන් එකෙන් මොන වර්ගයේ ෆයිල් එකක්ද පෙන්වන්නේ කියලා අහනවා. ඊළඟට පස්වෙනි එක දෙවන පරම්පරාවේ ලක්ෂණයක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. ට්‍රාන්සිස්ටර් භාවිතය, ඇසෙම්බලි භාෂාව භාවිතය, මතකයේ උපදෙස් රඳවා තබා ගැනීම. මේක මම උත්තරය කතා කරනකොටත් ආයෙ කියන්න. මතකයේ උපදෙස් රඳවා තබා ගැනීම සහ මෙහෙයුම් පද්ධති භාවිතය. පළවෙනි පරම්පරාවේ ලක්ෂණයක් නොවන්නේ කියන එක තමයි. නොවන්නේ. ඊළඟට යුනිවැක් කියන්නේ මොකක්ද කියලා අහනවා. හරි. ඒ හින්දා මේක ඉංග්‍රීසි වලින් තිබ්බත් සිංහලෙන් තිබ්බත් තේරුම් ගන්න ලේසි කොටසක්. මුල් ප්‍රශ්න 6ට ඉක්මනින් උත්තරේ වන්න. හත්වෙනි එකත් කරමු. හත්වෙනි එක කියන්නේ MICR කියන්නේ මොකක්ද කියලා. MICR කියන්නේ මොකක්ද? මුල් ප්‍රශ්න 7ට ඉක්මනින් chat එකට උත්තරේ වන්න. 1 2 3 4 5 6 7. එක දෙක තුන හතර පහ හය හත ප්‍රශ්න වලට උත්තරේ වන්න. Binary coded decimal. First question is about binary coded decimal. පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ binary coded decimal. So that is character representation system. හරි characters represent කරන විදිහක්. මම හිතනවා ඔයගොල්ලන්ට මතක ඇති කියලා. That's a character representation system. BCD එකෙන් කරන්නේ ඇත්තටම numbers වලට විතරයි. Okay, these are the codes. Codes ටික ගත්තොත් බිඳුව represent කරන්නේ බිඳු 4න්, 1 represent කරන්නේ 0.0.1න්, ඊළඟට 2 0.01න්, 3 කියන්නේ 0011, 4 0100, 5 0101, 6 0110, 7 0111, 8 1000, 9 කියන්නේ only 9 1001. So these are the symbols. There BCD වල තියෙන්නේ මේ symbols ටික. Binary coded decimal BCD. Here these symbols. එතකොට අහන්නේ 82 82. 8 means 1000, 2 means 0010. So if you select that answer, then you will get the marks. Let's see. ඔයාලගේ බලමු select කරලා තියෙන උත්තර මොනවාද කියලා. 82. Praveen, Madhusha, sorry, Madhusha එක නෑ. Praveen Dimansa නෑ. හරි. ඒ කියන්නේ BCD මතක නෑ. 82 binary කරා නේද? 82 binary කරොත් වැරදි.
binary coded decimal කියන්නේ character representation system එකක්. It's not binary. හරි ඒ binary නෙවෙයි. දෙකේ පාදය නෙවෙයි. හරි තේරෙන්නේ නැත්නම් අහන්න ඕනේ. Binary coded decimal කියන්නේ දෙකේ පාදේ නෙවෙයි. It's not binary. Binary coded decimal has binary symbols, but it is not binary. It is a representation system. Representation කියන්නේ මොකක්ද? එකක් වෙනුවට තව එකක් යොදා ගන්නවා. හරියට කියන්න පුළුවන් මෙහෙම. representation කියලා කියන්නේ දැන් ඔයාට පන්තියට එන්න බෑ. ඔයා වෙනුවට parents සහභාගී වෙනවා. ඔයාට පන්තියට එන්න බැරි නිසා ඒ වෙනුවට parents. The parent is representing. Parent ඔයාව represent කරනවා. represent කරනවා. ඒ කියන්නේ බිඳුව represent කරන්නේ බිඳු 4. 8ක් වෙනුවට 1.3. එතකොට මේ තියෙන්නේ 8 1.3. දෙකක් වෙනුවට 0.1. එතකොට 1.4යි 0.1 කියන්නේ C. එකට C තමයි ආන්සර් එක එන්නේ. මතක තියාගන්න binary නෙවෙයි. Binary coded decimal 10 වසරේදී මේක කියලා දෙනවා. Right? In grade 10 you learn that binary coded decimal. This is not binary. Binary උත්තරේ හරි ඇති ඔයාලගේ. හැබැයි අහලා තියෙන්නේ binary coded decimal උත්තරේනේ. එහෙනම් C තමයි උත්තරේ වෙන්නේ. ඒ තැන් වල careful වෙන්න. BCD අහනවා නම් BCD ලියන්න. Binary අහනවා නම් binary ලියන්න. Okay. Question number 2. Palm top computers belongs to. Palm top කියලා කියන්නේ අතේ තියෙන පරිගණකය. Palm top අත උඩ තියා ගන්න පුළුවන් පරිගණකයක්. Palm top computer belongs to first generation නෑ. පළවෙනි පරම්පරාවේදී පරිගණකයක් අතේ තියා ගන්න බෑනේ දරුවෝ. පළවෙනි පරම්පරාවේදී පරිගණකයක් අඩු ගානේ මේ උස්ස ගන්නවත් බෑ. බිල්ඩින් එකක් තරම් විශාල පරිගණක කොහොමද උස්සන්නේ නේද? එහෙම කරන්න බෑ. එහෙනම් palm top first generation නම් නෙවෙයි. Fourth generation, yes, ඒක true. Fourth generation ගන්න පුළුවන් palm top. එතකොට ඊළඟට mini computer. Mini computer කියලා කියන්නේ work station වගේ ටිකක් mini computers කියන්නේ usersලා 10කට 15කට එකපාර සේවාව දෙන්න පුළුවන් පරිගණක. Mini computers can serve 10-15 people simultaneously. එකවර සේවාව 10කට 15කට දෙන්න පුළුවන්. ඒක තමයි mini computers. Microcomputers, that is those are the computers that we use. අපි use කරන්නේ microcomputer, single user computers. නැත්නම් multiple users ලා use කරන්න පුළුවන්. හැබැයි it's like a personal computer. Personal computer එකක් වගේ දේවල්. ඒ හින්දා හතරවන පරම්පරාවේ personal computer එකක්. 24 තියෙන්නේ D තමයි ආන්සර් එක වෙන්නේ. ඒක හරි. ඒක හැමෝගෙම හරි. Okay, the next one. JPG extension. JPG වලින් මොනවාද කියන්නේ? JPG is a system no, animation no, encoder no, picture file. Yes, true. Picture file. D. තුනටත් D වෙන්නේ. TXT A text file. TXT කියන්නේ text file එකක්. JPG කියන්නේ picture file එකක්. TXT කියන්නේ text file එකක්. Easy, right? Basic ප්‍රශ්න. ඊළඟට what is not a feature of second generation. දෙවන පරම්පරාවේ ලක්ෂණයක් නොවන්නේ. What is not a feature of second generation? Use of transistors. Transistors භාවිතා කරන එක. ඒක දෙවන පරම්පරාවේ ලක්ෂණයක් නේ. Not නේ අහන්නේ. Which is not. ලක්ෂණයක් වන්නේ කියලා අහන්නේ. හරි. එතකොට sorry ලක්ෂණයක් නොවන්නේ. Not a feature. Use of symbolic assembly language. ඒක දෙවන පරම්පරාවේ symbolic language use කරා. Store instruction in the memory. මතකයේ instruction ඕ. අපි කියන stored program කියලා. මතකයේ instructions රඳවාගත්ත උපදෙස් රඳවාගත්ත එකක් තමයි. Use of operating systems නෑ. තුන්වන පරම්පරාවේ තමයි operating systems වලට ආවේ. එහෙමනම් අපිට කියන්න වෙනවා පහටත් D තමයි answer එක වෙන්නේ. Okay, that answer is also correct. The answer correct. හරි ප්‍රවීන් හරි ප්‍රවීන් B නෙලියලා තියෙන්නේ. B නෙමෙයි D තමයි එන්නේ ප්‍රවීන්. මදුෂ C නෙමෙයි stored program පාවිච්චි කරා D. Operating system පාවිච්චි කරේ නැහැ. UNIVAC stands for UNIVAC කියන්නේ මොකක්ද කියලා කියනවා. UNIVAC කියලා කියන්නේ 6 Universal Automatic Computer එක හරි Universal Array no Unique Automatic නෑ Unvalued නෑ Universal Automatic Computer A 6A තමයි answer එක වෙන්නේ. මදුෂ answer is correct. answer එක හරි. ඊළඟට MICR stands for Magnetic Ink
character reader magnetic ink character reader A හතරත් A තමයි එන්නේ right okay ලේසි ප්‍රශ්න 7ක් හරි අපි ඊළඟ ප්‍රශ්න වලට යමු ඊට කලින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවද do you have any question before going to the next set of questions අමාරු තැන් නොතේරුණ තැන් මොන හරි තියෙනවද හරි අපි ඊළඟ සෙට් එකට යමු question number 8 9 10 11 8 9 10 11 මම සිංහලෙන් ඉස්සලා කියලා දෙන්නම් අවශ්‍ය අයට හරි 3.5 floppy එකක capacity එක ලේසි කම්පියුටර් එකේ ප්‍රධාන කොටස් sannivedanaya කරන්නේ කොහොමද කියලා අහනවා 9ට පරිගණකයේ ප්‍රධාන කොටස් sannivedanaya කරන්නේ මොකක් හරහාද කියලා අහනවා ඊළඟට 10ට නිකන් කරන්න කම්පියුටර් සිස්ටම් එක ප්‍රධාන කොටස් පහ මොනවාද කියලා කම්පියුටර් සිස්ටම් එක ප්‍රධාන කොටස් පහ මොනවාද කියලා අහනවා 8 9 and 10 please answer 8 9 10 question number 8 the capacity of 3.5 floppy disk is 3.5 floppy disk එක capacity එක floppy disk දැන් නැහැ ඉස්සර තිබුණා ඒත් ඔයගොල්ලෝ දැනගන්න ඕන capacity කොහොමද තිබ්බේ කියලා දීලා තියෙන උත්තර අනුව 8D okay ඔව් හරි 8ට D 1.44 megabytes 1.44 megabyte එක තමයි capacity එක megabyte 1.44ක් වගේ පොඩි ඉඩක් තමයි 3.5 floppy එක තිබ්බේ how do main components of computer communicate with each other ප්‍රධාන කොටස් කොහොමද sannivedanaya කරන්නේ එකිනෙකා සමග කියලා අහලා තියෙන්නේ system bus memory keyboard monitor system bus buses කියලා කියන්නේ අපි sannivedanaya කරන්න පාවිච්චි කරන ඒවා තමයි බසයක් නැත්නම් buses කියලා කියන්නේ එහෙනම් ඒ තමයි answer එක එන්නේ ඒකට question number 10 what are the five main components of the computer system පරිගණක පද්ධතියේ ප්‍රධාන කොටස් පහ වන්නේ කුමක්ද කියලා අහලා තියෙනවා හරි අනිවාර්යයෙන්ම CPU එක ප්‍රධාන කොටසක් CD-ROM mouse keyboard sound card වලට වඩා ප්‍රධාන කොටස් තියෙනවා memory video card monitor software hardware modem keyboard word processor නෑ සාර්ථක නැහැ එච්චර CPU memory system bus input output ඒක නම් හොඳයි CPU එක ඕන process කරන්න memory එක ඕන මතක තියාගන්න input සහ output ඕන ආදාන ප්‍රතිදාන ඕනම system එකක තියෙන්න ඕන system bus ඕන communicate කරන්න ඉතින් four main component D තමයි ගන්න පුළුවන් memory video card monitor software hardware එතකොට CPU එක කො CPU එක අනිවාර්යෙන් තියෙනවා CPU එක තියෙන උත්තරයක් වෙන්නම ඕන වෙන D තමයි ගන්න වෙන්නේ හරි question number 11 to 16 question number 11 to 16 11 ඉඳන් 16 වෙනකම් 17 වෙනකම් මම explain කරන questions ටික නැත්නම් ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට ලියන්නත් පුළුවන් කවන්නේ මම පොඩ්ඩක් පැහැදිලි කරලා එන්න a program which helps to create written document and lets you go back and make corrections as necessary එතකොට අහන්නේ මොන program එකද written document එකක් ලිඛිත ලේඛනයක් සකස් කරන්න උදව් වෙන්නේ ඒ වගේම ඔයාට ආපහු ගිහිල්ලා ඒක වෙනස් කරන්නත් ඉඩ දෙන්නේ ලිඛිත ලේඛනය හැදුවට පස්සේ ආපහු වෙනස් කරන්නත් ඉඩ දෙන්නේ මොකක්ද කියලා අහන්න මොන program එකද මොන software එකද කියලා අහන්න DB computer abbreviation usually means DB කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා අහනවා ඊළඟට අහනවා DTP කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා DB DTP what do we call a collection of two or more computers that are located within a limited distance each other and are connected to each other directly or indirectly හරි අපි මොකද්ද කියන්නේ කියලා අහනවා computers දෙකක් හෝ ඊට වැඩි ගණනක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ළඟ පාත තියෙන
හරි ළඟපාත තියෙන ඒ කියන්නේ දුර නෙමෙයි ගොඩක් limited distance. එතකොට යාලා ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වෙලා තියෙන ළඟ අසල තියෙන කම්පියුටර්ස් ඒවට කියන නම මොකක්ද කියලා අහනවා සම්බන්ධ වුණා. DOS කියන්නේ මොකක්ද කියලා අහනවා. ඊට පස්සේ අහනවා 16 what do we call a network whose element may be separated from some distance? Usually involves two or more small networks and dedicated high speed telephone lines. හරි. දුරස්තව බොහෝ දුරස්තව පිහිටනවා වගේම පරිගණක ජාල දෙකක් හෝ ඒ වගේ ජාල ආකාරයේ තියෙන ඒ වගේ ඒවා සම්බන්ධ වෙලා තියෙනවා. ඒකටම වෙන් කරන ලද මේ ටෙලිෆෝන් ලයින් වලින් ඒ වගේ එකකට මොකක්ද කියන්නේ කියලා. දුරස්තව පිහිටන නෙට්වර්ක් එකක්. ඈතින් ඈත තියෙන කම්පියුටර්ස් ඒක නැත්නම් පරිගණක ජාල ඒවා සම්බන්ධ වෙලා තියෙන්නේ ටෙලිෆෝන් ලයින් හරහාලු මොනවාද ඒකට කියන්නේ කියලා. ඊළඟට Windows Vista eventual replacement for Windows XP will demand more from a computer. Which of the following statements are correct? හරි Windows Vista ඒ කියන්නේ XP වලින් පස්සේ ආපු Windows Vista වල අවශ්‍යතාව වැඩි. පරිගණකයෙන් අවශ්‍යතාව වැඩිපුර ඉල්ලනවා කියලා කියනවා. ඒ වගේම මොනවද සත්‍ය වෙන්න පුළුවන් කියලා අහනවා. XP වලින් ඒ කියන්නේ තියෙන ඔපරේටින් සිස්ටම් එකකින් ඊළඟ එකට අප්ඩේට් වෙද්දි සත්‍ය වෙන්න පුළුවන් මොකද්ද කියලා අහනවා. හරි. ඔය ටික තමයි තියෙන්නේ. 11 ඉඳන් 17 වෙනකම්. උත්තරේ වන්න බලන්න. හරි a program helps to create written document lets you go back and make the corrections necessary. මේ program එක ඔයාලට හදන්න දෙනවා corrections කරන්න දෙනවා අවශ්‍ය නම් කියලා කියනවා. documents හදන්නත් පුළුවන් edit කරන්නත් පුළුවන් මොනවාද? word processor. lazy word processor. DB කියන්නේ මොකක්ද කියලා අහනවා. database. සාමාන්‍යයෙන් DB කියලා කියන්නේ database. ඒකත් ඔයාලගේ පාඩමේ තියෙනවා 12 වෙනි එක. හරි. DTP කියලා කියන්නේ DTP desktop publishing කියන එකට. B DTP 13 desktop publishing කියන එක තමයි DTP කියලා කියන්නේ. හරි DTP desktop publishing කියන subject එක. ඊළඟට what do we call a collection of two or more computers දෙකක් හෝ වැඩි ගණනක් in a limited distance? We call that a local area network. C 14 C local area network. හොඳයි ඒක නම් ලියලා තියෙනවා නේද? 14 C 13 තමයි පටලවාගෙන තියෙන්නේ. desktop publishing තමයි DTP කියන්නේ. හරි. DOS stands for disk operating system. 15 C DOS කියන්නේ disk operating system එකත් හරි. What do we call a network whose elements may be separated some distance? ඈත තියෙන element connect වෙලා තියෙන හැදෙන network එකට අපි කියනවා wide area network එකක් කියලා. ඈත තියෙන ජාල එකතු වෙලා ඒවා connect වෙලා හැදෙන network එකක් wide area network එකක් කියලා කියනවා. එතකොට මෙතනදි කියන්නේ XP නම් 20 වලට update වුණා. ඉතින් 20 වලට update වෙනකොට මොනවාද අවශ්‍ය වෙන්න පුළුවන් කියලා කියනවා. අඩුම ගානේ megabyte 512ක RAM එකක් ඕ. අඩුම ගානේ හැමවත් ඕන. graphic card එකක් තියෙනවා නම් හොඳයි. on board graphic වලට ඒක අනිවාර්ය නැහැ. DVD drive එකක් needed. ඒකත් අනිවාර්ය නැහැ. ඉතින් all of the above කියන එකේ හින්දා ගන්න බෑ. හින්දා ඒ තමයි ගන්න වෙන්නේ 17ට. all of මෙහෙමයි පොතේ separate graphic card එකක් නැතුව Windows නෙමෙයි මේක සාමාන්‍ය ධර්මයෙන් හිතන්නකො Vista දන්නේ නැහැ කියමුකෝ ඔයාලා. Vista ගැන දන්නේ නැහැ. හැබැයි හිතන්නකො මෙහෙම Windows 10 වලටවත් separate graphic card එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අත්‍යවශ්‍යයි කියලා නෙතිනේ. එහෙම අත්‍යවශ්‍ය වෙන්නේ. DVD එකක් තියෙන්න ඕන නැහැ. DVD නැතුව ඕන තරම් OS එකක් දාන්න පුළුවන්. හරි. ඒවා හිතුවම ඔයාලට තේරෙන්න ඕන ඒ විතරයි ආන්සර් එක වෙන්නේ කියලා. හරි. 18 සිට 24 දක්වා අපි බලමු පේපර් එක ඉවර කරන්න පුළුවන් වුණොත් මට සෙකන්ඩ් පේපර් එක ඔයගලන්ට දෙන්න පුළුවන් ලබන සතියේ කරගෙන. 18 ඉඳන් 24 දක්වා. හරි මේකෙදි මම පොඩ්ඩක් මෙහෙම වැඩක් කරනවා මම චුට්ටක් සපෝට් එකක් නොදී ඉන්නම් සිංහලෙන්. හරි සිංහලෙන් සපෝට් එකක් නොදී ඉන්නම් ඔයගලන්ගේ දැන්. ඒතකොට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකක් ටෙස්ට් වෙනවනේ. හරි. එහෙම මම නොකිය ඉන්නේ නම් ඉන්නම් විස්තර ඔයගොල්ලෝ try කරන්න උත්තරය දෙන්න මම කියලා දෙනකොට කියලා දෙනවා. හරි.
දැනට try කරන්න උත්තර දෙන්න 18 24. හරි 18 වන ප්‍රශ්නය cell reference for a range of cells that start B1 goes over the column G and down to row 10 is කියලා අහනවා. ඒ කියන්නේ column B1 එකෙන් පටන් අරගෙන B1 එකෙන් පටන් අරගෙන G දක්වා ඉදිරියට ගොස් 10 දක්වා පහළට යනවා. B සිට G දක්වා ගිහිල්ලා 10 දක්වා පහළට යනවා. හරි ලේසි. ඉතින් දීලා තියෙනවා කොහොමද ඒක අපි කියන්නේ? B1 G10. B1 වලින් පටන්ගෙන G10 දක්වා. B1 G10. එහෙම තමයි අපි කියන්නේ. range එක. The advantage of using spreadsheets. විසිරුම්පත්, පැතිරුම්පත් භාවිතයේ වැදගත්කම මොකක්ද කියලා අහනවා. එකක් කියනවා calculations වේගෙන් කරන්න පුළුවන්. එකතු කිරීම අඩු කිරීම වැඩි ගණනය කිරීම වේගෙන් කළ හැකිය. ඇත්ත. Change in data automatically updates calculations. හරි. automatic දත්ත වෙනස් වෙද්දී calculate මේ එකතු කිරීම ගුණ ගණිතමය කටයුතු automatically සිද්ධ වෙනවා ඒ දත්ත වලට අදාළව. හරිනේ නේද? auto filling වලින් වෙන්නේ මේකනේ. අපි පස්සේ දත්ත වෙනස් කරත් ඒවට ගැලපෙන්න උත්තර හැදෙනවා. more flexibility නම්‍යතාවයක් තියෙනවා. ඒකත් ඇත්ත. එහෙනම් all of the above තමයි answer එකේ ඉහත සියල්ලම. ඊළඟට the insertion of row and column is called intersection of කියන්නේ row එකකුයි column එකකුයි තීරු සහ පේලි අතිච්ඡාදනයෙන් හැදෙන්නේ මොකද්ද කියලා අහන්නේ. intersection කියන අතිච්ඡාදනය. තීරුවක් සහ පේලියක් cross වුණාම හැදෙන්නේ මොකද්ද? කෝෂයක්. අපි කියනවා cell එකක් කියලා. cell කෝෂයක් තමයි හැදෙන්නේ. තීරුවක් මේ පැත්තට තීරු තියෙනවා. පහළ අතට හරස් අතට පේලි තියෙනවා. තීරු පේලි කැපෙන තැන් වල හැදෙන්නේ කෝෂ. if you press then cell accept type in as the content. මොනවා හරි cell මේ අපි මොනා කරාමද accept කරන්නේ? if you press මොන key එක press කරාමද accept කරන්න කියලා අහනවා. පිළිගන්නේ මේ cell එකේ content එක තහවුරු වෙන්නේ මොන key එක press කරාමද? අපි මොනවා හරි enter කළා තමයි ඒක තහවුරු කරන්නේ. යම් කිසි දෙයක් අපි type කළ ඉවරලා enter කරාම ඒ තීරුව එක තහවුරු වෙනවා. ඒ කෝෂය එක තහවුරු වෙනවා. එහෙනම් enter key එක තමයි උත්තරේ වෙන්නේ එකට. ඊට පස්සේ you can use a function to combine text from two cells into one cell. cell දෙකක තියෙන දේවල් text දෙකක් එකතු කරලා එක cell එකකට ගන්න උදව් වෙන්නේ මොනවාද කියලා අහනවා. but you can use operator to do the same thing. which operator is that කියලා අහනවා. හරි. cell දෙකක තියෙන ඒවා එකතු කරලා එක cell එකකට දාගන්න උදව් වෙන්නේ මොකද්ද කියලා මොන ඔපරේටර් එකද පාවිච්චි කරන්නේ? ඔව්. මොකද්ද? බලමු දීලා තියෙන උත්තර මොනවද කියලා. 22ට A ampersand 22 B equal sign වෙනස් උත්තර දීලා තියෙනවා නේද? හරි අපි බලමු මොකද්ද මේ කියන්නේ. සෙල් කෝෂ දෙකක තියෙන දේවල් එකතු කරගන්න text දෙකක් combine text from the two cells into one cell. කෝෂ දෙකක තියෙන Excel ගමුකෝ අපි. මේකේ කෝෂ දෙකක තියෙන ඒවා එකතු කරලා එකකට ගන්න මොකද්ද උදව් වෙන්නේ කියලායි අහන්නේ අපි. හරි. ස්පේස් එකෙන් බෑ. all of the above කියන එක කියන්න බෑ. equal එකෙන් පුළුවන් එකතු කරන්න, ගණිතමය එකතු කිරීමක් කරන්න පුළුවන්. මොකද්ද මේ කියන කතාව කියන එක මම දැන් පැහැදිලි කරන්නම්. හරි ඒක ඕපන් වෙනකන් අපි ඊළඟ ප්‍රශ්නෙට යන්කෝ කොකටත් මම මේක පැහැදිලි කිරීමක් කරන්නම්. ඔයාලගේ උත්තර equal එකෙන් පුළුවන් ගණිතමය එකතු කිරීම කරන්න. හැබැයි මෙතනදී text එකතු කිරීමක් ගැනයි අහලා තියෙන්නේ. ඉතින් ampersand තමයි අපිට භාවිතා කරන්න වෙන්නේ. text හැබැයි ගණිතමය එකතු කිරීම නම් සමාන ලක්ෂණ අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ දෙක එකතු කරන්න. හැබැයි කොහොමද අපි එකතු කරන්න කියන එකත් දැන් බලමු. Computer program that translate one program instruction at a time, the machine language is called and එක අවස්ථාවක එක instruction එක අවස්ථාවක එක උපදේශ බැගින් පරිවර්තනය කරන පරිවර්තකයාට කියන නම මොකක්ද කියලා අහනවා. 23.
එක අවස්ථාවට එක උපදෙස බැගින් 23 වන ප්‍රශ්නය C ඔයාලා දීලා තියෙන්නේ 23 C දීලා තියෙන්නේ 23 C දීලා තියෙන්නේ හරිද ඒක ඇයි එහෙම C දුන්නේ මොකද හැමෝම එකම උත්තරේ දුන්නේ හරි ගණකයේ කේතයක් one program instruction at a time එක instruction එකක් එක වෙලාවට compiler කියන්නේ සම්පාදක interpreter කියන්නේ අර්ථ වින්‍යාසක ඔය දෙකනේ උත්තරෙන් දෙක වෙන්න පුළුවන් එක්ක අර්ථ වින්‍යාසක නැත්නම් සම්පාදක interpreter කියන අර්ථ වින්‍යාසක හෝ compiler කියන සම්පාදක මේ දෙක අතරින් compiler එකට පුළුවන් සියලුම මුළු program එකම එකවර translate කරන්න compiler එකට පුළුවන් මුළු program එකම එකවර පරිවර්තනය කරන්න හැබැයි interpreter එක තමයි statement එකෙන් statement එක translate කරන්නේ. ඒ හින්දා මේකට උත්තරේ instruction at a time නේ. එක instruction එකක් එක වෙලාවක. එහෙනම් interpreter. නැත්නම් අර්ථ වින්‍යාසක තමයි උත්තරේ වෙන්නේ. හරි. කලින් ප්‍රශ්නේ මෙහෙම දෙයක් කියන්නේ. දසුන් නිලංජන කියලා සෙල් දෙකක තියෙනවා. මේ දෙක සමාන ලකුණ ගහලා මම මේකයි එකතු කරොත් අපිට value කියලා එනවා. මොකද මේක ගණිතමය නොවේ. හැබැයි මම මෙතන තිබ්බොත් 45යි 34යි මම සමාන ලකුණ ගහලා 45ට 34 එකතු කරන්න කිව්වොත් එයා කියන 79. ගණිතමය එකතු කිරීම සම්බන්ධයෙන් සමාන ලකුණ හරි. එතකොට මෙතන එකතු කිරීම සඳහා අපිට පාවිච්චි කරන්න වෙන්නේ and කියන ඔපරේටර් එක. තේනවද? A1 and B1. චුට්ටක් ලොකු කරන්නම් මම and operator එකෙන් තමයි මෙතනදී අපිට සිද්ධ වෙන්නේ මේ දෙක එකක් බවට පරිවර්තනය කරගන්න. ඒ කියන්නේ කලින් සෙල් එකේ තිබ්බ දසුණුත් ඊළඟ එකේ තිබ්බ නිලංජනත් එකට අරගෙන දසුන් නිලංජන කියලා ගන්නවා නම් අපි and එක තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් ඒකට නිවැරදි උත්තරේ වෙන්නේ A කියන එක. සමාන ලකුණෙන් පුළුවන් සමාන ලකුණ කොහොමත් අවශ්‍ය වෙනවා අපිට. හරි සමාන ලකුණ කොහොමත් අපිට අවශ්‍ය වෙනවා. හැබැයි ඒක ඔපරේටර් එකක් විදියට නෙවෙයි. අර කෝෂවල තිබෙන ස්ථානය දැනුම්. එමනම් උත්තරේ වෙන්නේ A ඒකට දෙවෙනි 23ටත් උත්තරේ වෙන්නේ Aම තමයි. 24 Personal computers use a number of chips to chip mount on the main circuit board. What the common name used for such boards are? Personal අපි පාවිච්චි කරන computers වල පුතේ සියලුම components සියලුම කොටස් සියලුම chips එක circuit board එකකට සම්බන්ධ වෙනවලු. ඒකට මොකක්ද කියන්නේ කියලා අහනවා. හරි සරලයි. මොකක්ද? father board කියලා කියනවා. ඒකට අපි කියන්නේ mother board කියලා. හරි mother board කියලා හිරු answers ටිකකුත් තියෙනවා නේද? mother board තමයි උත්තරේ වෙන්නේ 24ට. The output quality of a printer is measured by. ඒක මම චුට්ටක් බලන්න ඕන ඔයගොල්ලන්ගේ දැනුම කොහොමද කියලා 25 වෙනි එකට. Excel screen එක පේන්නේ නැද්ද? sorry. මම දැනුයි දැක්කේ ඔයාලා කතා කරන්න බෑ පුතේ. දැන් පේනවද Excel screen එක? දැන් පේනවද Excel screen එක? ඔව් සර්. හරි. එහෙනම් මෙතන මම දැම්මේ කලින් මේකයි 45යි 34යි එකතු කරන්න අපිට එකතු කිරීමේ ලකුණ පාවිච්චි කරන්න පුළුවන් ගණිතමය එකතු කිරීමේදී A2 එකතු කිරීම B2 කියන්න. හැබැයි අපි වචන දෙකක් එකතු කරද්දී අපිට බෑ A1 එකතු කිරීම B1 කියලා කියන්න. මොකද වචන එකතු වෙන්නේ නැහැ එහෙම. ඒ වෙනුවට අපි පාවිච්චි කරන්නේ and operator එක. එතකොට තමයි වචන දෙක එකතු වෙන්නේ. A1 and B1. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. එතකොට and operator එක තමයි උත්තරේ එතන. හරි. The output quality print එකක quality එක මනින්නේ මොනවාගෙන්ද කියලා අහන්න. මුද්‍රණ යන්ත්‍රයක තත්වය තීරණය වෙන්නේ ඒ අඟලකට මුද්‍රණය කරන dot ගණන මත. dots per inch. අඟලකට මුද්‍රණය කරන අතරම වඩා නිවැරදි dots per square inch කියන එක. ඉතින් ඇත්තටම මේක දැන් ගොඩ උත්තර වඩා නිවැරදි එකකුයි නිවැරදි එකකුයි දෙකක් තියෙන ඉඳි ඊළඟ dots per printed per unit time ඒකත් හරි. ඒ හින්දා all of the above තමයි ගන්න වෙන්නේ. මොකද අඟලකට dot ගන්න කිව්වත් ප්‍රමාණ නැහැ, වර්ගාංගලකට dot ගන්න කිව්වත් කමක් නැහැ. යම් කිසි unit එකකට printer dot ගන්න කිව්වත් කමක් නැහැ. ඒ සියල්ලෙම මනින්නේ print එකේ quality. එහෙනම් ඒ සියල්ලම ඉහත සියල්ලම කියන එක තමයි මෙතනදී උත්තරේ වෙන්නේ. හරි. ඉතින් අපි අවිල්ල ඉන්නේ එහෙනම් අවසාන ප්‍රශ්න ටිකට. අපි ඉක්මනින් උත්තර ටික හොයමු පුතේ.
පොඩ්ඩක් ඉන්න මම ස්ක්‍රීන් එක ආයෙ හරියට ෂෙයා කරන්න. පේන්නේ නැහැ. විසි 6 සිට 32 දක්වා ප්‍රශ්නවලට උත්තර ලියමු. 22 සිට 26 සිට 32 දක්වා ප්‍රශ්නවලට උත්තර ලියමු. What does Control I shortcut key accomplish in MS Word? MS Word වල Control I වලින් මොකද වෙන්නේ කියලා අහන්නේ. Italic අලාකුරු. It apply italic formatting to the selected text. එතකොට 26ට D Control I නේ පුතේ Control I italic. හරිද? next size එක නෙවෙයි නේද Control I වලින් italic අලාකුරු. හොඳුෂ? හරි. H2O the figure 2 H2O the figure 2 appeared lowered which effect has been applied lowered නම් පේන්නේ නැහැ කමන්නේ H2O වල 2 පල්ලයට ගන්න effect එක මොකද්ද කියලා හිතමුකෝ අපි. ඒකට අපි කියන්නේ subscript කියලා C subscript H2 වල දෙක පල්ලයට ගන්න අපි subscript වලින්. හරි subscript කියලා කියන්නේ ඒකට. lowered කියන්නේ නැහැ. superscript කියන්නේ උඩට ගන්නවට. හරි දෙවනි බලය වගේ පල්ලයට ගන්නවට කියන්නේ subscript. 258 not equivalent to අන්න ඔන්න ගණන්තයක් දීලා තියෙනවා. 258 not equivalent to ඒක අසමාන වන්නේ මොකටද කියලායි අහන්නේ. සමාන වන්නේ නෙවෙයි අසමාන වන්නේ. ටිකක් අමුතු විදියේ උත්තර ටිකක් තියෙන්නේ. 402 තියෙනවා 8 පාදයට 258 බලමු මේක. මෙතන තියෙනවා 256ක්. sorry D එක බලලා ඉමු අපි D ඇවිල්ලා D වල තියෙනවා අසමාන වන්නේ. එතකොට මෙතන තියෙන්නේ 1 ගොඩවල් 2 ගොඩවල් 4 ගොඩවල් 8 ගොඩවල් 16 32 64 128 256කුයි 4කුයි එකතු sorry 256කුයි 8කුයි එකතු වුණාම 266ක් වෙනවා. 258ක් නේ 258යි 8යි 8ට 16 නෝද 266ක් වෙනවා 268ක් තියෙනවා 268ක් මෙතන තියෙනවා. ඉතින් එතකොටම වැරදි නේද මේක 250 sorry 256 256යි 8යි 266ක් වෙන්නේ 266ක් වෙන්නේ මේක උත්තරේ. එතකොට මේක තමයි වැරදි උත්තරේ. D තමයි එහෙනම් වැරදි උත්තරේ වෙන්නේ. අනිත් ඒවා බලන්න ඕන 9 පාදයක් දීලා තියෙනවා. ටිකක් පටලවන්නමයි දීලා තියෙන්නේ. 9 පාදයෙන් හරියටි කියලා මෙතන තියෙන්නේ 9 එකේ ගොඩක්. එක් වරක් 6යි 9 වරක් 1යි. ඒතර 6යි 9යි කීයද? 6යි 6යි 9යි 15යිනේ 15යි මෙතන තියෙන්නේ 9 වරක් 9 81යි 81 ඒවා 3ක්. 8 වරක් 3 24 243යි 243යි 15යි 243යි 10යි 253යි 5යි 258යි ඒකත් හරි. 9 පාදෙත් නෙමෙයි මොන පාදයෙන් දුන්නත් කරන්න පුළුවන්. හරි x කියලා තියෙන මේ ඇත්තටම hexadecimal වලට shortcut එකක් x කියලා කියන්නේ එහෙම පෙන්නන්නේ. hexadecimal වලින් 102 කියන එක තමයි මේ තියෙන්නේ. hexadecimal වලින් 102 කියන්නේ දෙකේ ගොඩකුයි 16 ව නැහැ 256ක් තියෙනවා. 256කුයි දෙකකුයි 258 ඒකත් හරි. මෙතන තියෙනවා දෙකක්. එකේ ගොඩවල් 2යි. 8 ගොඩවල් නැහැ. මෙතන තියෙනවා 64 ගොඩවල් 4යි. 64 වරක් 4 කියන්නේ 256යි 2යි 258යි ඒකත් හරි. මේකත් හරි. එහෙනම් මේක තමයි වැරදි. D තමයි වැරදි. ඊළඟට මේක සමාන මොකටද කියලා අහනවා. මේකට දෙකක් එකතු කරලා මේක සමාන මොකටද කියලා අහනවා. මෙතන තියෙන්නේ අපි එකතු කරලා බලමු. මෙතන 14යි මෙතන 2කුයි. ඕවා හොඳට මතක තියාගන්න ඕන. දැන් අපි ගණන් ගොඩාක් හදලා තියෙන්නේ. 2කුයි 4කුයි එකතු කරාම 6යි 6යි 8යි 14යි 14යි ඊට පස්සේ මෙතන 16ක් තියෙන්නේ 16 වන්නේ නැහැ 32යි 32කුයි 14කුයි එකතු කරාම 32කුයි 14කුයි එකතු කරාම 32යි 10යි 42යි 4යි 46යි මෙතන තියෙන කීයද බලමු දෙකක් තියෙනවා 8 වරක්
7 නේ 8 වරක් 7 56යි දෙකයි නෑ ඒක සමාන වෙන්නේ නෑ මේකට 29 ඔය කවුරුත් හදලා නෑ මේ දෙක එකතු කරන්නත් ඕන නේද සෝරි මම දැන්නේ දැක්කේ 10 පාදයෙන් 10 10 පාදයෙන් 10 එකතු කරන්න ඕන එතකොට මෙතනින් එන්නේ කීයද පුතේ මෙතනින් එන්නේ 14යි 32යි ඇවිල්ලා 14යි 32යි 46යි 40 10යි 56යි එතකොට 56ට සමාන වෙන්නේ මොකද්ද කියලායි බලන්න තියෙන්නේ 56ට මේක සමාන වෙනවා නම් මෙතන දෙකක් තියෙනවා දෙකයි මෙතන 8 වරක් 7 8 වරක් 7 56යි දෙකයි නෑ 60යි එක සමාන වෙන්නේ නැහැ මෙතනට එමු මෙතන තියෙනවා 16කුයි 32කුයි 64කුත් තියෙනවනේ මෙතන එකේ ගොඩවල් දෙකේ ගොඩවල් හතරේ ගොඩවල් අටේ ගොඩවල් 16 32 64 අයියෝ කීයටත් මේක සමාන වෙන්නේ නැහැ ලොකු වැඩි මෙතන බලමු 8ක් තියෙනවා ඊළඟට 16 වරක් 3 16 වරක් 3 16 16 32 48යි 48යි 56යි එක සමාන වෙන C නම් සමාන 29ට C එන්නේ කවුද 29ට C කියලා හොයාගත්තේ කවුරුත් නැහැ හරි ගණන් දෙක එකතු කරන්න ඕන මෙතන ඉස්සලම් තියෙන 10 පාදයට හරවන්න හරි තාම හදලා නැහැ නේද ඒවා 31 32කටත් හොයලා හැබැයි 29 අතහැරලා තමයි ප්‍රවීන් ගිහිල්ලා තියෙන්නේ ඒ ඇයි එහෙම කරේ හරි එතකොට C තමයි මෙතන සමාන උත්තරයක් වෙන්නේ අපහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න පුතේ හරි 30 ඉඳන් කමන්නේ 30 ඉඳන් 35ට වෙනකන් හැමෝම කම්ප්ලීට් කරමුකෝ පුතේ 30 35 නැත්තම් කතා කරන එක අපි කම්ප්ලීට් කරන්න නැතුව කතා කරා වගේනේ 30 35 හැමෝම කම්ප්ලීට් කරමු හැමෝම සම්පූර්ණ කරමු 30 35 What's the Boolean algebra expression equivalent to the following logic circuit? පහත තාර්කික ద్వාරයට අදාළ බූලියානු බීජගණිත ප්‍රකාශනය අහන්නේ A and B තියෙනවා A and B එක O වෙනවා A and B එක O වෙනවා A and B OA A and B OA හරි A and B OA එතකොට ඕක ලිව්වම මෙහෙමනේ පුතේ ඕක ලිව්වම A and B OA කියන එක අපි ලියමුකෝ A and B තියෙනවා ඒකත් එක්ක O වෙනවා A එතකොට මේකේ A පොදුයිනේ එතකොට ඉතුරු වෙනවා BO1 කියලා BO1 කියන්නේ 1යි BO1 කියන්නේ 1යි එහෙමනම් මොකද මෙතන A dot තියෙනවා මෙතන A dot 1 කියලා අපි හිතුවොත් BO1 මෙතන BO1 කියන්නේ 1 නම් උත්තරේ A වෙන්නේ A equivalent to the following logic circuit A and B O A කියන්නේ A ම තමයි ඒක AO1 කිව්වොත් බෑ AO1 කිව්වොත් 1 නේ එහෙනම් ඒක වැරදි AOB නෙවෙයි ඒකත් වැරදි AB AOA AAB AN B කියන්නේ AN B OA AN B කියන්නේ AN B OA ඒකත් හරි A and B කියන්නේ ආපහු අරකමනේ A and B කියන්නේ A and B ම තමයි OA ඒකත් හරි මේකත් හරි මෙහෙම ලියන්නත් පුළුවන් හරි මේකට උත්තර දෙකක් වෙනවා මොකක් හරි මිස්ටේක් එකක් වෙලා තියෙන ප්‍රශ්නේ නේද 33ට 30ට ඔයාලා දාලා තියෙන මොකක්ද උත්තරේ 30ට D හරි ප්‍රශ්න නැහැ A and A කියලා ලියන්නත් පුළුවන් උත්තරේ A and A කියන්නේ තේම තමයි ඊළඟ එක binary numbers 127 127 127 තුනෙන්ම දීලා තියෙනවා සමාන මොකද්ද කියලා අහනවා 127 අන්තිම එක බලමු මේක නම් හරිනේ 1 2 3 4 5 6 7යි 1 2 3 4 5 6 8යි 1 2 3 4 5 නෑ ඒක නෙමෙයි 1 2 3 4 5යි 7යි 7ක් තියෙන එක හරි එතකොට A වෙන්න පුළුවන් අන්තිම එක වෙන්න පුළුවන් ඊළඟට 127 8 පාදයට එක ලියන්න වෙන්නේ 1යි 1.1.1.7 127 මේ තියෙන්නේ
එහෙමනම් අනිත් එක එන්නේ 127 1.1 හරි. D තමයි උත්තරේ වෙන්නේ. ලේසි. 4න් 4 ලියලා එකක් ගන්න පුළුවන්. හරි. 4න් 4 ලියලා වලට එකක් ගන්න පුළුවන්. 3න් 3 ලියලා එකක් ගන්න පුළුවන්. 3න් 3 ලියලා ගන්න මෙයා. ඔයගොල්ලන්ට මතක නම් 4න් 4 ලියුවොත් 0.1.1.1 තමා මුල්ල බිඳුව අමතක කරන්න පුළුවන්. ඒ 16 පාදයක. ඊළඟට 3න් 3 ලිව්වොත් 0.1.1.1 ඔය තියෙන්නේ 8 පාදයක. අනිත් එක බෙදලා ලියන්න ඕන. 1.1.1.1 තමයි උත්තරේ. ඔන්න මේ උත්තර. එහෙම තියෙන්නේ අන්තිම එකේ. D එක තමයි හරි. ඊළඟට 1AF equivalent to මොකටද සමාන කියලා අහනවා 1AF එකක් ලියමු 0.1 sorry 10 කියන්නේ 1.1 කියන්නේ 10යි F කියන්නේ 1.1.1 එහෙම උත්තරයක් තියනවාද 0.1 හරි පළවෙනි එකක් ගන්න පුළුවන් දෙවෙනි එක ගමු දෙවෙනි එක ගන්න පුළුවන් නම් 3න් 3 ගත්තම හරියන්න ඕන මෙතන තියෙන්නේ 7 5 6 657 එකත් හරි ඊළඟ 10 පාදෙමුත් දීලා තියෙනවා මේකත් හරියන්න මේකත් හරියන්න තාර්කිකව හිතුවොත් මේකත් හරියන්න ඕන බලමු නැත්නම් අපි හදලා 1 ගොඩවල් 2 ගොඩවල් 4 ගොඩවල් 8 ගොඩවල් එකතු කරාම 15යි 15ට 16ක් එකතු වෙන්නේ නැහැ 32ක් එකතු වෙනවා 32ක් තියෙනවා මෙතන තියෙනවා 64ක් නැහැ 128ක් තියෙනවා 256ක් තියෙනවා මේ ටික එකතු කරන්න 128යි 256යි 128යි 32යි ගත්තාම 160යි 160යි 256යි ගත්තාම එනවා 400 160යි 256යි 410යි 16යි 15යි 431යි නම් මේකත් හරි all of the above තමයි උත්තරේ වෙන්නේ. හරි. මම පුතේ මේ papers දෙක ඔයාලට එවන්නම්. තව ප්‍රශ්න කීපයක් කතා කරන්න තියෙනවා. මම දැන් chat එකෙන් ඔයාලට මේ paper එක දාන්නම්. මේක download කරගන්න. මේකයි structured එකයි දෙකම structured essay එකයි දෙකම මේක download කරගෙන මේ paper එක ඉතුරු ටික කරන්න උත්සාහ කරන්න. ඉංග්‍රීසි භාෂාවේ තේරුම් ගැනීමේ ගැටලු තිබේ නම් එහෙමනම් ඔයාලා මගෙන් අහලා එවන්න මොකද්ද කොහොමද මේක කරන්න කියලා. ඉංග්‍රීසි වල ගැටලු තියෙනවා නම් එහෙමනම් මම ඔයාලට උදව් කරන්න ලෑස්ති. හරි. ඉංග්‍රීසි වල ගැටලු තියෙන ඕනම වෙලාවක අහලා එවන්න. මොකද සිංහල මාධ්‍ය සිසුනුත් ඉන්න හින්දායි මම කියන්නේ. හරි. ඔන්න මම දෙකම එව්වා. MCQ එකත් එව්වා. essay එකත් එව්වා. ඔය දෙක download කරගන්න. download කරලා උත්තර ලියන්න. ලබන සතියේ පුතේ ක්‍රිස්මස් ඉන්න කොහොමත් නිවාඩුව තියෙන. ඊට පස්සේ සතියේදී මම මේ කොටස කතා කරන්නම්. එහෙමනම් එතෙක් ඕගොල්ලන්ට සුබ රාත්‍රියක් සුබ දවසක් අපි ලබන සතියේ පස්සේ අලුත් අවුරුද්දේදී හම්බෙමු. good night.